සුරකිමු ලංකා සංවිධානය තමන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ දවසේදී පැවැත්තුවා. එහි නායකයා එහෙම නැත්නම් සභාපතිවරයා වශයෙන් මෙවරත් තේරිපත් වුණේ අපේ අනුර විතානවසම් මහත්මයා. එතුමා තමයි අපස් සමග එකතු වෙන්නේ වැඩසටහන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාව ආයිබෝන් කියලා පිළිගන්නවා අනුර විතානවසම් මහත්මයා. ආයිබෝන් පැතුම්. මුලින්ම ස්වර්ණ FM අසන්නන් වෙනුවෙන් ඔබතුමාට අපේ සුභාශිංසන අපි පිරිනමනවා. මෙවරත් සුරකිමු ලංකා සංවිධානයේ සභාපතිවරයා වශයෙන් තේරීපත් වීම සම්බන්ධයෙන් ඒ වගේම සුරකිමු ලංකා සංවිධානයේ අනෙකුත් නිලධාරී මණ්ඩලයටත් අපි අපේ හදපිරි සුභාශිංසන මේ අවස්ථාවේදී පුද කරනවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි පැතුම්. අනුර මහත්මයා මේ දැන් බොහොම කාලෙකට පස්සේ තමයි ඔබ මේ සංවිධානයේ වාර්ෂික මහ සභා රැස්වීම තියන්නේ. බොහොම කාලෙකට පස්සේ කියලා කියන්නේ මහා වසංගතයකට පස්සේ. සමහරක් සංවිධාන තාමත් එවැනි කාර්යයකට පවා පෙළඹෙන්නේ නැති මොහොතක ඔබ තුමා ඇතුළු කණ්ඩායම පසුගිය වසර ඇතුළත කරපු කාර්යභාරය පිළිබඳව සෑහීමකට පත් වෙනවද? ඔබ බලාපොරොත්තු වෙච්ච කාර්යභාරය ඔබට කරන්න හැකියාවක් ලැබුණාද? ඇත්තෙන්ම පැතුම් සාමාන්‍යයෙන් මේ ව්‍යසනය නිසා අපි හැමෝටම යම් යම් බලපෑම් ඇති වුණා. නමුත් අපි බලපෑම් තුළ අපේ හැකියාවන් මත අපි ඇත්තම ඉෂ්ට කරා අපේ යුතුයකම් කිහිපයක්ම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. අපි පහුගිය කාලවකවානුව තුළම මේ රණවිරුවන් සැමරීම කරා. අපි ඒ පිළිබඳව ඇත්තෙන්ම එලිමහන් ස්ථානයක ඉඳගෙන අපි රණවිරු සැමරුම ඉතාමත් වෙනස් විදියකට පවත්වන්නට කටයුතු යොදාගත්තා. ඒක ඒ ආකාරයෙන්ම ඉතාම සාර්ථකව සිද්ධ කෙරුණා. ඒ වගේම සඳහන් කරන්නට මේ මහා සභා රැස්වීමත් අපි එලිමහන් පිටියක තමයි ඇත්තම තිබ්බේ. ඒට විශාල සමාජික උද්‍යෝගයක් තිබුණා. අපි නොසිතූ විදියට ඒක සාර්ථක වුණා. ඉතින් අපි ඒ ගැන බෙහෙවින්ම සතුටටපත් වෙන. ඒ වගේම අපි රට වෙනුවෙන් නොයෙකුත් යෝජනා නොයෙකුත් ව්‍යාපෘති ගෙනීම සඳහා කටයුතු කරා. ඒවා යම් ආකාරයකින් සාර්ථකත්වයට පත් වුණා. මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වයන් අනුව අපි ඒ වෙනුවෙන් මේ වන විට වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. දැන් ඇත්තට මම අහන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයත් ඒකම තමයි. මොකද අපි ඉදිරියේ මහා ලොකු අභියෝගයක් තිබෙනවා COVID-19 වසංගතය. අපි වාසය කරන ඕස්ට්‍රේලියාවටත් තාමත් එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ. අද දවසේදීත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගියෙක් මුණ ගැහෙනවා. මේ කොවිඩ් රෝගියාට කොවිඩ් රෝගය වැළඳුනේ කොහෙමද කියලාවත් තාම හොයාගන්න බැරි මට්ටමක තමයි ඒ දැන් අපිට මුණ ගැහෙන රෝගීන් හඳුන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ ඒකේ අනිත් පැත්ත ලංකාවේ කොවිඩ් රෝගීන් දවසකට 100 ගණනක් බිහි වෙන කාලවකවානුවක්. අනුර මහත්මයා දැන් මේ අභියෝගات එක්කම කොහොමද ඔබ ඇතුළු කණ්ඩායම ලබන වසර සංවිධානය කරන්නේ? මේ 21 වසර සහ 22 වසර කොහොමද මේ සංවිධානය කරගත්තේ? ඇත්තෙන්ම යම් විදියකින් අපිට සීමාකාරී විදියට තමයි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නට වෙන්නේ. නමුත් අපි අර අලුත් ජීවිතය කොවිඩ් සමග තමයි අපිට ගත කරන්නට සිදුවන්නේ අනාගතයේ මේ එන නුදුරු අනාගතයේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම එහා ඒ නීති රීති සම්බන්ධවත් ඒ වගේම ඒ කටයුතුත් එක්ක ඒ ව්‍යසනයට මුහුණ දෙමින් ඒ වගේම අපේ යුතුයකම් අපේ වගකීම් ඉෂ්ට කරන්නට රට වෙනුවෙනුත් ඒ වගේම අපි ජාත්‍යන්තරව යම්කිසි ක්‍රියාකාරකම් සිදු වෙනවා නම් රටට වින කරන අපි ඒ වෙනුවෙන් ඇත්තෙන්ම මේ ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ මොන ව්‍යසනය තිබුණත් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යම්කිසි අපේ තියෙන හැඟීම අපේ තියෙන ආදරය අපේ තියෙන ලෙන්ගතුකම ඒ වගේම රට තුළ සිට කරන්නට නොහැකි කටයුතු රටින් පිටට පැමිණි කොටසක් හැටියට අපි කරන්නට බලාපොරොත්තු වෙනවා මේ නොදුරු අනාගතයේදී. ඔබ හරි අපූර්ව තැනකට සාකච්ඡාව අරගෙන එනවා. මම ඊළඟට අහන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නය මම පැත්තකින් තියලා මම ඊළඟට මේ ප්‍රශ්නේ අහන්න හිතනවා. මොකද ඔබ ගේනවා රට පිළිබඳව කතාවක්, ඒ වගේම රට ආදරය පිළිබඳ කතාවක්. මම ඔබත් සමග මේ ගුවන් විදුලියේම සම්මුඛ සාකච්ඡාවක් මීට වසරකට දෙකකට පෙර කරනකොට අනුර විතානවසම් මහත්මයා ඔබ ඇතුළු කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කිරීම සඳහා මහත් වූ වෙහෙසක් එලිපිටම දරපු කණ්ඩායමක් විදිහට තමයි අපි කතා කළේ. දැන් ගෝඨාභය මහත්මයා බලයට පත් වෙලා මාස ගණනාවක් කාලයක් ගත වෙලා තිබෙනවා. දැන් බොහෝ දෙනෙක් කියනවා එතුමා අසමත් වෙලා කියලා. සමහරෙක් කියනවා එතුමා හිතුවරත් වඩා සමත් වෙලා කියලා. සුරකිමු ලංකා සංවිධානය ජාත්‍යන්තරයේ තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එලිපිටම සහයෝගය දක්වූ ඉතාමත්ම අතලොස්සක් තිබෙන කණ්ඩායම් අතරින් එකක්. ඔබ තාමත්
ඒ ඔබ ගත තීරණය පිළිබඳව සතුටු වෙනවාද? එහෙම නැත්නම් පසුතැවිල්ලක්ද දැන් තිබෙන්නේ ඔබ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්නට ගත තීරණය පිළිබඳව? ඇත්තම පැතුම් මට යම්කිසි කාල සීමාවක් දෙන්න මේ පිළිබඳව විස්තරයක් කරන්නට. අපි සංගමයක් හැටියට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීමට සහයෝගය දුන් කොටසක් හැටියට අපි ඉතාමත් සතුටින් ඒ ගැන සතුටටපත් වෙනවා. අපි ඒ ගැන අදටත් අපේ උද්‍යෝගය ඒ උනන්දුව ඒ කර දේ පිළිබඳව තියෙන සෑහීමකටපත් වීම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊට සරල හේතු සාධක තියෙනවා පැතුම්. කල්පනා කරන්න දැන් ඇත්තෙන්ම රටේ ඒකීයභාවයට අපිට තිබුණු ඒ සැකය සංකාව දැන් පහ වෙලා. රටේ ඒකීයභාවය පිළිබඳ අපිට තියෙන අභිමානයක් අපි දන්නවා ඒ රටේ ඒකීයභාවය සුරක්ෂිතයි කියන එක. ඒ වගේම බලන්න රාජ්‍ය ආරක්ෂාව ගැන තිබුණු ඒ අවිශ්වාසය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා මිනිස්සුන්ගේ විශ්වාස බංගත්වයෙන් හිටපු අය දැන් දන්නෝ රාජ්‍ය ආරක්ෂාව ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා. අපිට ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ කියන තැන. ඒ අභිමානය තියෙනවා. අපිට ඒ ආරක්ෂාව නිසි පරිදි අපිට ලැබෙනවා දැන්. ඒ වගේම බලන්න අධිකරණයට අතපෙවීම, දේශපාලන පරිගැනීම්, ඒ වගේ අර තුන්වන පන්තියේ සාම්ප්‍රදායික දේශපාලනයේ තිබිච්ච කොටස් සහ මුලින්ම ඉවත් වෙලා තියෙනවා දැන්. ඒවා අපි අගය කළ යුතු දේවල්. මේ මොනතරම් ව්‍යසනයක් තිබුණත්, මේ මොනතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්, එතුමා බලයට පසුවීමෙන් පසුව ලක්ෂයකට අධික ප්‍රමාණයකට තරුණ තරුණියන්ට රැකියාවල් ලබා දුන්නා. ඒ වගේම එතුමාගේ දර්ශනය තුළ, එතුමාගේ අර සෞභාග්‍ය දැක්ම තුළ එතුමා ඇත්තටම යොමු කරා මේ තාක්ෂණික කටයුතු, එහෙම නැත්නම් තාක්ෂණික අධ්‍යාපනය වැඩි දියුණු කරන්න. ඒ පිළිබඳව ඉතාමත් විශාල සංග්‍රාමයක් රට තුළ ඇති වෙනවා. රට තුළ පවතිනවා. මම හොඳින්ම දන්න කාරණයක් තමයි හෙට වන විට ශ්‍රී ලංකාවේ මම දැන් ලැබුණු මට ප්‍රවෘත්තියක් හැටියට මට කියන්න පුළුවන් එක හෙට පටන් ගන්නවා ලංකාවේ තාක්ෂණික විද්‍යාලයක් එය කෘෂිකාර්ම උපකරණ පිළිබඳව ඉගෙනීමක් කරන දේවල්. අපේ රටේ මේවා ඉස්සර තිබුණේ නැහැ. මේවා තමයි අලුත් දේවල්. ඒ වගේම මේ ගම සමග පිළිසඳරක් කියලා ජනාධිපතිතුමාගේ ඍජු දායකත්වයෙන් ඒ වෙන කටයුතු ඉතාමත් ප්‍රශංසනීයයි. ඒක මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් මේක මේ මොකක්ද කියන එක. නමුත් ගමට ගිය ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අඳුරගත්ත ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. ඒ සමග යන ඒ තාක්ෂණයේ සමග යන දියුණුව, ඒ සමග මාර්ග දියුණුව, මේ හැම දෙයක්ම රටට පවතින දේවල්. මේවා නිකන් කතාවටවත් ඒ ගිහින් ප්‍රශ්න ටික අරගෙන ආපහු කොළඹ එන ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඒ ප්‍රශ්නවලට විසඳුම් දීලා ඒ ප්‍රශ්නවලට සහ තරුණ තරුණියන්ගේ හැම දැවෙන සියලුම දේට, ගම්වල මිනිසුන්ගේ ජීවන රටාවට, ඒ හැම දෙයකම මෙතුමා විසින් නිසි විසඳුම් නිසි ආකාරයෙන් දෙනවා කියන එක අපිට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්. ඉන්හාට යන්න අපි ජනතා මතයට ගරු කරන ජනාධිපතිවරයෙක් කියන එක අපිට මේ මෑත දිනයකදී මේ එතුමා විසින්ම පෙන්නවා. ඒ තමයි නැගෙනහිර පර්යන්තේ මේ පිටරටකට දෙන්න යනවා. එතුමා යම්කිසි ආර්ථික පිළිබඳව උපක්‍රමශීලී තීරණයක් ජනතා අකමැත්තෙන් කරන්නේ නැහැ එතුමා. ඒකත් එතුමාගේ තිබිච්ච හොඳ ලක්ෂණයක් හැටියට අපි දකින්නේ. ඒ නිර්භීත නායකත්වයක් තියෙනවා. ආධාර මත්ද්‍රව්‍ය පාතාලය අපිට දකින්න නැහැ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන එතුමා ඊටමත් ඍජුව, ඊටමත් නිර්භීතව කියනවා එතුමා සිංහල බෞද්ධ නායකයෙක් කියලා. අන්නේ බෞද්ධ නායකයෙක් ඉගෙනීම යටතේ එතුමා රට පාලනය කරනවා කියන. එතකොට අපි ඇත්තටම අපේ රටේ සියලුම දෙනාට ඒ සන්දර්භය තුල ඇත්තටම ඉන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් විවිධ ජාතීන්ට, විවිධ ආගම්, විවිධ ප්‍රශ්න පෙරෙන පුල වර්ණ, මේ සියලුම ભેදයන්ගෙන් තොරව අර බෞද්ධ දර්ශනය යටතේ ජීවත් වෙන එතුමා පරිසරය හදනවා. ඒක තමයි අපිට ඇත්තෙන්ම අද වෙනකොට තියෙන සතුට. ඒ කියන්නේ අවුරුදු එකමාරකට කිට්ටු වෙන කාලයක් තුල එතුමා යම් කිසි විපර්යාසයක් රට තුල කරා අර සාම්ප්‍රදායික දේශපාලනය පැත්තකින් තියලා. Streaming live all day, every day at pvfm.org.au. සුරකම ලංකා සංවිධානයේ ගරු සභාපති අනුර විතානවසම් මහත්මයා සමග තමයි අපි මේ සජීවීව සාකච්ඡාවේ නිරත වෙන්නේ. අනුර මහත්මයා, දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ විදිහට වැඩ කටයුතු කරගෙන යනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම ඇවිල්ලා ඔහුගේ කකුලෙන් අදිනවා කියලා මතයක් සමාජගත වෙලා තිබෙනවා. මේ මතේ සත්‍යතාවයක් තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?
පැතුම් දේශපාලනයට අලුත් බවක් දීපු නායකත්වයක් අතරේ යම්කිසි සීතල යුද්ධයක් නොතිබෙන්නට බෑ. ඒක අපි පිළිගත යුතුයි. සාම්ප්‍රදායික දේශපාලනය කරන ප්‍රාදේශ සභාවේ සභාපති ඒ මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයා දක්වා ඇමතිවරු දක්වා මේ දේශපාලන සංස්කෘතිය මිනිසුන්ගෙන් ඈත් වෙලා ගියේ නෑ. නමුත් ඒක එක රැයකින් ඉවත් කරන්නට හැකියාවක් තියෙනවා. ඒ තුල මේ සටනක් ඇත්තෙන්න තියෙන්නේ. මේ අලුත් බවත් අර ඒ සාම්ප්‍රදායික බවත් අතරේ සටනක් මේ තියෙනවා. ඒක අපිට එක රැයින් නැති කරන්න බෑ. අපි දන්නවා එහෙම දෙයක් තියෙනවා කියලා. නමුත් අපි මේ සියලුම දේට මුහුණ දීලා අපි හරි දේ සිද්ධ වෙනව නම් නායකත්වය තුල මං හිතනවා අනාගතයේදී ඒක හොඳ පෙළ ගැස්මක් කියලා. අපිට අද වෙනස් කරන්න බැරුණත් හෙට වෙනස් කරන්න පුළුවන් හැකියාව ලැබෙන පෙළ ගැස්මකුයි මේ ජනාධිපතිවරයා යටතේ සිදු වෙමින් පවතින්නේ. එතනදී මහින්ද රාජපක්ෂ මහත්මයාද බැසිල් රාජපක්ෂ මහත්මයාද එහෙම නැත්නම් මේ සිටින ඇමතිවරුද පක්ෂද මේ සියලුම දෙනා අතර යම් යම් සීතල යුද්ධ ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ලටම අපට අපි බලාපොරොත්තු වෙන්නේ රටේ නායකත්වයේ විසින් ඒ සියල්ල අභිබවා යන යම්කිසි සංස්කෘතියක් අපිට හඳුන්වා දෙයි දේශපාලන වශයෙන් රටේ ප්‍රගමණය හැටියට. දැන් අනුර මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙලා කාලයක් ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් එතුමාගේ දූර කාලයේ අවසන් වීමේ කාලයත් ලං වෙමින් පවතිනවා. ඔබ විශ්වාස කරනවාද එතුමා පොරොන්දු වෙච්ච දේවල් එතුමාට ඉතුරු වෙලා තිබෙන දූර කාලය ඇතුළතදී කරන්න පුළුවන් වෙයි කියලා? මට දැඩි විශ්වාසයක් තියෙනවා පැතුම් පෞද්ගලිකව එතුමා ඒ ඉලක්ක කරා ඉතාමත් ක්‍රමානුකූලව ළඟා වෙනවා කියලා. ඒකට හොඳම උදාහරණයක් හැටියට ගන්න පුළුවන් මේ අතිශය තිරසන් විදියට එහෙම නැත්නම් ම්ලේච්ඡ විදියට අර ත්‍රස්තවාදී පාස්කෝ දිනේ ඇති වුණු ඒ ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වුණු සහ වක්‍රව සම්බන්ධ වුණු ඒ සියලුම දෙනාට එතුමා නුදුරු අනාගතයේ සියලුම කටයුතු සලස්වනවා ඒ දඬුවම් ලබා දීමට. එතනම අපි එක ප්‍රශ්නයකට හොඳ පිළිතුරක් ගෙනාවා එතුමාගේ නායකත්වය සහ එතුමාගේ ඒ ඍජු පෙළ ගැස්වීම මත. ඒ වගේම පැතුම් කියන්නට අවශ්‍ය දෙයක් තමයි මේ බැංකු මංකොල්ලය. එදා ඒ බැංකු මංකොල්ලය ගැන අපි කතා වුණා මේකට දඬුවම් දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් එතුමා දැන් කවුරුවත් පිට මේ සමාජයේ තිබුණේ පිළිබඳව දැඩි මිත්‍යාවක් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මේගොල්ලෝ එකිනෙකාට රැක ගන්නවා. නමුත් එතුමා ඍජුව කියනවා ඒ සම්බන්ධයෙන් මම ඒ නීතිමය ක්‍රාමෝට ලක් කරනවා මේ සියලුම දෙනා කියලා. මේ තුලින් අපිට දැක ගන්න හම්බෙන්නේ ඒ රටේ යම් කිසි විදියක නීතිමය පැත්ත එහෙම නැත්නම් රටේ ආරක්ෂාව පැත්ත ඒ වගේම අනිත් පැත්තෙන් දේශපාලනයටත් එහා ගිය දියුණුවකට ආර්ථික පිළිබඳවත් එතුමාගේ යම් කිසි පෙළ ගැස්වීම් තියෙනවා. ඒවට යම් කිසි කාලයක් යයි. නමුත් අපි සියලුම දෙනා අවබෝධ කරගත්තු කාරණයක් තියෙනවා මෙතන පැතුම්. ඒ තමයි මේ මුළු ලෝකයටම ඉතාමත් ප්‍රබලවම බලපාපු මේ කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතයට මුහුණ දෙන අතරතුර තමයි අපි මේ ආර්ථිකමය වශයෙන් හෝ අපේ වගේ සාමාන්‍යයෙන් දුප්පත් රටක් කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. මේ දියුණුවෙන් පවතින රටක් හැටියට අපිට හැමදාම සටන් කරන්න වෙන්නේ මෙන්න මේ අපහසුතාවයෙන් මැද්දේ. ඒ අතින් බලනකොට අපේ රට ඇත්තෙම යම් කිසි ස්ථාවරයකට දිනෙන් දින පත් වෙමින් පවතිනවා. සුරකිමු ලංකා සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්න පෙර අපි හඳුනාගන්නේ රණවිරුවන් වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු කරන සංවිධානයක් විදියට. ඔබ රණවිරු සැමරුම් වගේ සංවිධාන ගණනාවක් ඔස්ට්‍රේලියාව පුරාවට ගෙනල්ලා ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් රණවිරුවන් වෙනුවෙන් යොමු කරලා ඒ පැත්තට ගිය සංවිධානයක්. ඊට පස්සේ තමයි ඔබ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමටත් සහයෝගය දෙන්නට තීරණය කරන්නේ. මම මේ කාරණා දෙකම අරගෙන එන්නේ අනුර මහත්මයා. දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමේ රණවිරුවන් බොහෝ පිරිසක් එහෙම නැත්නම් හමුදා නිලධාරීන් බොහෝ පිරිසක් සේවය කරනවායි කියලා චෝදනාවක් තිබෙනවා. බොහෝ සංස්ථාවල බොහෝ ආයතනවල සභාපතිවරු ලේකම්වරු ඒ වගේම ලොකු ආයතනවල ඉහළ නිලධාරීන්ගේ පුරප්පාඩුවලට හමුදා නිලධාරීන් පත් කරලා තිබෙනවා. විදේශයන්හි තානාපති කටයුතු වලට හමුදා නිලධාරීන් පත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ සිද්ධ විය යුතු දැන් ඔබ ගම සමග පිළිසඳරක් වගේ කාරණා මතක් කරා. එහිදී
ඕනෑම ප්‍රශ්නයකදී හමුදාපතිවරයාට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරලා කියන්නේ. දැන් මේ විදිහට යනකොට මේක මුළු රටම හමුදා පාලනයකට නතුක් වෙනවා යයි කියන කාරණාව පිළිබඳව සමහරෙක් චෝදනා කරනවා. ඔබ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග වැඩ කරන කෙනෙක් විදිහටත් මේ බන්ධනය රණවිරුවන් සහ ගෝඨාභය රාජපක්ෂ අතර තිබෙන බන්ධනය කොහොමද දකින්නේ? මෙය රටට යහපතක් වෙනවාද? එහෙම නැත්නම් මේ රට හමුදාකරණයකට මිලිටරීකරණය කරා යන ගමනක්ද මේ? පැතුම් මේක හිතාමත් සරලව අපි විසඳගත යුතු ප්‍රශ්නයක්. අපේ රටේ ක්‍රමවේද තියෙනවා සාමාන්‍යයෙන් රාජ්‍ය තන්ත්‍රය කොහොමද ගමට වැඩ කරන්නේ, රටේ කටයුතු සිද්ධ කරන්නේ, රටේ කටයුතු සම්බන්ධයෙන් යම් යම් පියවරවන් තියෙනවා. ඒ පසු කරගෙන යන්න යම්කි සංවර්ධනය හෝ වේවා, රැකියාවක් දීම හෝ වේවා, එහෙමත් නැත්නම් පාසලක වැඩි දියුණුව හෝ වේවා, අධ්‍යාපන ක්‍රමවේද මොනවාම හෝ දෙයක් වේවා. ඒවට තියෙනවා යම්කිසි ක්‍රමවේද හදලා. ඒ ක්‍රමවේද තුලින් බොහෝ අවස්ථාවල වලට අපි ඇත්තෙන්ම රාජ්‍ය සේවකයා යම් යම් බන්ධනවලට ලක්වීම තුලින් ඒ අයට කටයුතු කර ගැනීමට කාලයක් ගත වෙනවා. අන්නේ කාලයක් ගත වීම ඇත්තෙම අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ක්‍රමවේද තිබිය යුතුයි. නමුත් ඒ ක්‍රමවේද තුල යන විට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේවා සාර්ථකත්වයට ගෙන්නේ කොහොමද? ඒකට යන කාල සීමාව. නමුත් අපිට කාලය කියන එක තාමත් වැදගත්. අපිට පාසලක් අපි සරලව ගත්තොත් ක්‍රීඩා පිටියක් සංවර්ධනය කිරීමට අපි රාජ්‍ය තන්ත්‍රය තුලින් ගියොත් සමහරට කියන්න පුළුවන් මේකට අවුරුද්දක් ගත වෙනවා මේක සම්පූර්ණයෙන් හදන්න. මෙන්න මේ ක්‍රමවේද වලට යන්න ඕන කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙන විශේෂ හැකියාවයි හැටියට එතුමා මේ පාවිච්චි කරන ක්‍රමවේදයේදී අපි දන්නවා මේ විනයක් ඇති කාර්යක්ෂම හමුදාවක් අපිට තියෙනවා. එහෙමනම් අපි මේ හමුදාව අද වෙනකොට යුද්ධයකට මුහුණ දෙන්නේ නැහැ. අද අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් වියදම් අඩුම ක්‍රමවේදයකින් පාවිච්චි කරන්න කොටසක් තමයි මේ හමුදාව කියන්නේ. ඇත්තෙන්ම හමුදාව පාවිච්චි කරන්න පුළුවන් ඒ සිවිල් හමුදාව තියෙන සිවිල් ඉංජිනේරු, එහෙම කාර්මික ඉංජිනේරු මේ විවිධ කොටස් අත්‍තරම හමුදාවේ තියෙන. එහෙමනම් අපි ඒ හමුදාව මේ විදිහට රටේ සංවර්ධනය වෙනුවෙන් එහෙම නැත්නම් අපි සරලව ගත්තොත් ගම සමග පිරිසඳරක් වෙනුවෙන් අපි ගිහිල්ලා ඉන්න එතුමා ගිහින් ඉන්න අවස්ථාවක ක්‍රීඩා පිටියක් ගැන කතා එතුමාට හැකියාව තියෙනවා දවස් 2ක් 3ක් ඇතුළත මේක ලකලැස්ති කරලා දෙන්න. අන්නේ හැකියාව අන්නේ කාර්යක්ෂම බව අපේ රටේ ප්‍රගමණයට ලක් කිරීමයි එතුමායි කරන්නේ. ඒ වගේමයි එතුමා පත් කරන නිලධාරීන්. ඒ නිලධාරීන්ට තියෙනවා යම්කිසි හැකියාවක්, යම්කිසි විනයක්, යම්කිසි වෙනස්ම පුහුණුවක් තියෙනවා යම් යම් දෙයකට මුහුණ දෙන්න. ඒ අන්නේ වාසිදායක පැත්තයි එතුමා ඒ පාවිච්චි කරන්නේ. ඊට එහාගේ මිලිටරිකරණයක් අපිට නම් තේරෙන්නේ නැහැ මුළු තව අවුරුදු 25කින්වත් එහෙම දෙයක් වෙනවද කියන එක. ඒක ඇත්තම මිත්‍යාවක්. ඒක අපේ හිත තුළ තියෙනවා මේ විපක්ෂයේ එහෙම නැත්නම් මේ රටේ ප්‍රගමණයට නොකමැති අකමැති අය කරන දෙයක් තමයි මේ යන්නේ මේ ගමන. මොකද අපි අවසාන කාල සීමාව තුළ කොයිතරම් දියුණුවකට යම් ක්‍රමවේද මේ හමුදාව ලං කර ගැනීමෙන් සිද්ධ වුණාද කියලා. හොඳයි අනුර මහත්මයා දැන් ඔබේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන කරන සාකච්ඡාවේ අවසාන ප්‍රශ්නේ මම ඔබෙන් අහන්නේ. දැන් එදා 69 ලක්ෂයක් ඡන්දේ ලබා දෙනවා. ඒ 69 ලක්ෂයෙන් යම්කිසි ඡන්ද ප්‍රමාණයක් ලබා දෙන්න ඔබත් ඔබේ සුරකමු ලංකා සංවිධානයක් දායක වුණාය අපි විශ්වාස කරනවා. ඔබ විශ්වාස කරනවාද ඒ 69 ලක්ෂය මේ වෙනකොට අඩු වෙලා තිබෙනවා එහෙම නැත්නම් වැඩි වෙලා තිබෙනවා කියලා? යම්කිසි විදියකින් දේශපාලනයේ එහෙම නායක ඇත්තටම බලයට ලැබීමක් තුළ වාසිදායක දේවල් බලාපොරොත්තු ඡාය ඈත් වෙනවා. ඒ අයගේ ප්‍රාර්ථනා එහෙම නැත්නම් ඒගොල්ලන් බලාපොරොත්තු ඉෂ්ට නොවුනහම ඒ වගේම අර අපිට තියෙන පුංචි කලබලයක්. බලයට ආපු ගමන් මේ දේ සිද්ධ වෙ යුතුයි, මේ දේ සිද්ධ වෙ යුතුයි, මට මේ දේ ලැබිය යුතුයි, අපි මේ දේ කළ යුතුයි. මෙන්න මේ කලබලකාරී ස්වરૂපය තුළ සාමාන්‍යයෙන් අවුරුදු 1.5ක් 2ක් විතර යන කාලය තුළ මිනිස්සුන්ගේ කඩාවැටීමක් වෙනවා. ඉන්පස්සේ මේ මිනිස්සු මේක තේරුම් ගන්නවා. ඒ වගේම මම හිතනවා අද වෙනකොට ලක්ෂ 69ක් වෙන්නත් ඉඩ තියෙනවා මේ මෙතුමාගේ ක්‍රියාපටිපාටියන් වල ප්‍රතිඵල හැටියට. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්නවලදී මිනිස්සු දැඩි තීරණ, දැඩි විවේචන වලට රජය ලක් කරන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රශ්නයෙන් මිදුණු දවසක මේ 69
79ක් වෙයි කියන බලාපොරොත්තුව මගේ තියෙනවා. සුරකිමු ලංකා සංවිධානය ඉදිරියේදීත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමට සහයෝගය ලබා දෙනවාද? සුරකිමු ලංකා සංවිධානය ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන්නට තීරණය කරේ සාපේක්ෂවයි. එදා රටේ තිබුණු ප්‍රශ්න, ඒකීභාවයට තිබිච්ච තර්ජන, රටේ අභිමානයට තිබිච්ච තර්ජන, රටේ මත්ද්‍රව්‍ය පාතාලේ මේ වගේ දේවල් වල තියෙන ප්‍රශ්න වලට හොඳම නායකත්වයට ඉදිරිපත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ සංකල්ප තුලයි. එතුමාගේ ඒ නායකත්වය තුලයි. හෙට ගෝඨාභය රාජපක්ෂ මහතාට එතුමාගේ ක්‍රියා පිළිවෙත ඉෂ්ට කර ගන්නට බැරි වුණොත් යම්කිසි විදියක එතුමාගේ ඒ ගමන අපි විශ්වාස කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා කියලා. නමුත් එතුමාගේ ගමනට යම්කිසි දේශපාලනික බලපෑම් එහෙමත් නැත්නම් වෙනස් වීම සිදු වුණොත් අපි එදාට ඒ කණ්ඩායම ඇතුළ සිට විවේචනය කිරීමට පසුබට වෙන්නේ නැහැ. ඒ විවේචනය ඉතාමත් සුහද විවේචනයක්. එතුමාට එහෙම යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් නොදැනී හෝ ඒ පිළිබඳව මතක් කිරීමක් තුළින් ඒ යහමගට මුළු රටම ගැනීමට කරන විවේචනයක් තුළ අපිත් සිටිනවා. හොඳයි සුරකිමු ලංකා සංවිධානයේ ගරු සභාපති අනුර විතානවසම් මැතිතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ රාත්‍රිය අපිත් එක්ක එකතු වෙලා ඒ අදහස් ගොන්න අපේ ආදරණීය අසන්නන් වෙත ලබා දීම පිළිබඳව. ඒ වගේම ආයමත් වතාවක් ඔබ ඇතුළු අලුතෙන් පත්වෙච්ච නව නිලධාරී මණ්ඩලයට අපි ඉතසිතින් සුප්‍රාර්ථනා කරනවා. ඔබ ඇතුළු කණ්ඩායම ලබන වසරේදී කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කටයුතු වලට අපි අපේ සුභාශිංසන අරගෙන එනවා. ඒ වගේම ඕනම අවස්ථාවක රටට, ජාතියට, සමාජයට යම්කිසි වැදගත් කටයුත්තක් කිරීමේදී ස්වර්ණ FM ඔබ සමග එකතුව එකට අත්වල බැඳ ගන්නා වගත් අපි මතක් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පැතුම්. හැමදාමත් අපිට ශක්තියක් වුණු ස්වර්ණ FM නාලිකාව ඔබ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. රටට ආදරය කරන ඉතාමත් සුජාත පුතෙකු හැටියට මා ඔබ දකින්නේ. ඔබටත් බෙහෙවින්ම ස්තුතියි අපට මේ දෙන සහයෝගය සහ අපට තියෙන මේ කැමැත්ත පිළිබඳව. ඔබට ජය වේවා.